සාදු 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 නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත කාරුණික පින්වත්නි, අද දින වස්සානයේ සදහම් සිසිල ධර්ම දේශනාව සඳහා අනුග්‍රහය දරන්නේ කැනඩාවේ ටොරොන්ටෝ මහමෙවුනා භාවනා අසපුවට සම්බන්ධ පින්වත් තිස්ස, ඒ වගේම ගෞරී, අංජලි මල්ලවාරච්චි පවුලේ සහ සුමනා තේජා ගුණසේකර පවුලේ සියලු පින්වතුන් එක රාශී වෙලා. ඉතින් අද දවසෙත් ඔබට ඔබේ ජීවිතයට ඒ භාග්‍යවත් අරහත් සම්බුදුරජාණන් වහන්සේගේ ඒ උතුම් අවබෝධයෙන් බිඳක් ශ්‍රවණය කරමින් තමන්ගේ ජීවිතේ සුවපත් කරගන්නට, තමන්ගේ ජීවිතේ සැනසිලිදායක බවට පත් කරගන්නට අවස්ථාවක් උදා කරන්නයි මේ මොහොත අපි මහන්සි ගන්නේ. පින්වත්නි, අපිට අපේ ජීවිතේ යථාර්ථය, අපේ ජීවිතයේ ඇත්ත ස්වභාවය තේරුම් ගන්න අවස්ථාව උදා කරලා දෙන්නේ තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේලා. ඒ යථාර්ථය අවබෝධ වෙද්දී සත්වයාගේ චිත්ත සංතානයේ දුක දුරු වෙන්න පටන් ගන්නවා. යථාර්ථයේ වැටහෙනකොට ශෝක පරිදේව හිත්වල කැරකෙන්නේ නැතුව යනවා. මේ හිත්වල පවතින ශෝක පරිදේව දුක් දුම්නස් දැවිලි පිච්චිලි කියලා අපේ මානසික වාට ගන්න යම් දුක් ගොඩක් ඇද්ද? මේ සියලු දුක් ගොඩ හිත ඇතුළේ දුරු වෙන්න පටන් ගන්නේ ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් අපේ හිත ආලෝකමත් වෙනකොටයි පින්වත්නි. එහෙනම් මේ සිතක් ධර්මයෙන් ආලෝකමත් කරගත යුත්තේ කුමක් නිසාද? අපේ හිතවල පවතින ශෝක දුරු කරන්නයි, පරිදේව දුරු කරන්නයි, දැවිලි පිච්චිලි නැති කරන්නයි, සුවපත් වූ සිතින් මේ ජීවිතේ ගත කරන්නයි මේ ධර්ම අපට අවශ්‍ය වෙන්නේ. ඒ වගේ අපි ශෝක කරන, දුකටපත් වෙන, තැවෙන, අඬන මොහොතක් පිළිබඳව විස්තර කරන අස්සන දේශනාවක් තමයි අද ඔබට මම කියලා දෙන්නේ. අන්නේ මොහොතෙන් කොහොමද තමන්ගේ හිත දුකෙන් දෝමනස්යන්ගේ නිදහස් කරගන්නේ කියන කරුණ පිළිබඳව ලස්සනට විග්‍රහ කරපු දේශනාවක්. මේ දේශනාව මීට පෙර අහලා ඇති සමහර විට. නමුත් මේ ධර්මයේ කියන ආශ්චර්යමත් දේ ස්වභාවය තමයි පින්වත්නි කල්ප ගානකට දුර්ලභයි. ඒ කල්ප ගානකට දුර්ලභ ධහමක දැනුම අපි ඒක රාශී කරගන්න අතරේ හැබැයි දැනුමින් විතරක් කෙනෙක් සැනසෙල්ලටපත් වෙන්නේ. සැනසෙල්ලටපත් වෙන්න ඕන කොමකින්ද? ඒ ධර්මයෙන් තමන්ගේ හිත ආස්වාදයක් උපදින්න පුළුවන් නම්, සතුටක් උපදින්න පුළුවන් නම්, ප්‍රසාදයක්, පැහැදීමක්, විශ්වාසයක් හිත ඇතුලේ ගොඩනගන්න පුළුවන් නම්, ඒ ධර්මයේ අරුත් තමන්ගේ චිත්ත සංතානයේ වැටහීමක් ඇති කරන්න පුළුවන් නම් ඒ අරුත් පිළිබඳව අන්න ඒක තමයි වැදගත්ම කාරණේ බවට පත් වෙන්නේ.
ඒ දේවල් තමන්ගේ චිත්තසංතානයේ පරිවර්තනය සිද්ධ වෙනවා කියලා කියන්නේ නිවන් මඟ විවර වෙවී පවතිනවා කියන එකයි පින්වත්නි. නිවන් මඟ විවර වෙනවා කියන්නේ සතරපා දුක ෂය වෙන්න පටන් ගන්නවා. භව බන්ධන දුරු වෙන්න පටන් ගන්නවා. මේ ලෝකේ කලාතුරකින් තමයි කිසි කෙනෙකුට පරදවාලිය නොහැකි බලවේග පරදවාලන්නේ මේ දහමෙන්. ඒ දහමක් විවර වෙනවා කියලා කියන්නේ. එහෙනම් අන්නේ පරදවාලිය නොහැකි බලවේග පවා පරදවාල වන ස්වභාවයට මේ ලෝක සත්‍යය පත් වෙන පටන් ගන්නවා. දසදහසේ ලෝක ධාතුව කම්පා කරන දෙයක් තමයි මේ දහම කියලා කියන්නේ. දහම්සක ප්‍රවර්තනය කියලා කියන්නේ පින්වත්නි. එවනම් මේ උතුම් ධර්ම දේශනාවකට යම් කෙනෙක් අනුග්‍රහ කරනවා කියලා කියන්නේ අන්නේ උත්තම උදාර පුණ්‍ය සම්පත්තියයි මේ දෙව් මිනිස් ලෝකයාට මුදා කරලා දෙන්නේ. දෙව් මිනිස් ලෝකයාගේ සිත් තුළ භවබන්ධන දුරු කරවනවා නම් දෙව් මිනිස් ලෝකයාගේම සිත් සතන් තුළ යමා මහ නිවන් දොර විවර කරවනවා නම් මොහොතකට හරි. ඒ යමා මහ නිවන් දොර විවර කරන දහමකට පහදවනවා නම් යම් කෙනෙක් මුල් වෙලා ඔහුගේ ජීවිතවලට සසර පුරාවට නිවන් මඟ විවර කරවන දහම ඒ කන් වලට ඇසෙනවාමයි. ඒ සසර දුක් ඊතර කරවන භවබන්ධන ෂය කරවන ඒ කල්යාණ මිත්‍ර සම්පත්තිය ඒ සදහම් නිදානය සසර පුරාවට ඔහු අනිවාර්යෙන් අරගෙන යනවා. සසර පුරාවට ඔහු අනිත් ලෝක සත්‍යය යථාර්ථයේ පිහිට යවන්න මහන්සි ගත්තනම් තමයි යථාර්ථයේ පිහිටවනවා. සිහි මුලා වෙලා ඉන්නකොට තමයි යථාර්ථයේ පිහිටවන්න යම් කෙනෙක් ඉදිරිපත් කරනවා. කොතරම් ලාභයක්ද? කොතරම් ලාභයක්ද මේ මහ පිංකම තමන්ගේ ජීවිතේ උදා කරගන්න පුළුවන් නම්. එහෙනම් මේ ධර්ම දේශනාවට උපකාර කරන පිරිස හදවතින් සතුට වෙන්න. තමන්ගේ ජීවිතේටයි මේ සෞභාග්‍ය තමන් ඇති කරගත්තේ. තමන්ගේ ජීවිතේටයි මේ පින් කෙත තමන් නෙලාගත් පින් අස්වැන්න. තුමද්දී සසර පුරාවට කල්යාණ මිත්‍ර සම්පත්තිය. සසර පුරාවට භව දුක් ෂය කරවන සසර දුක් ෂය කරවන සතර පායෙන් නිදහස් කරවන දහමක් තමන්ගේ දෙසවන් වලට ශ්‍රවණය කරවන බහ දුර්ලභ භාග්‍ය උදා කරගත්ත වෙනවා. ඉතින් මේ සතුට තමන්ගේ ජීවිතේ උපදව ගනිමින් මේ උතුම් දේශනාවට ඔබ ඇහුම්කන් දෙන්න. ඒ උතුම් කරුණු විමසන්න මහන්සි ගන්න. මේ පින්වත් මේ දේශනාවේ නම නකුල පිටු සූත්‍රය. ඒ දවස්වල සියල්ල දන්නා සියල්ල දකිනා දෙව් මිනිස් ලෝකයා සසර දුකින් ඈතර කරවන ශාන්ති නායකයන් වහන්සේ සර්වඥයන් වහන්සේ භාග්‍යවත් අරහත් සම්බුදුරජාණන් වහන්සේ වැඩ සිටි පින්වත්නි සුන්සුමාර ගිරේ බේසකලා වනේ මිගදාය. එදා මේ නකුල පිතු ගෘහපතිතුමා තථාගත අරහත් සම්බුදුරජාණන් වහන්සේ වැඩ සිටි යම් තැනකද තින් පැමිණියා. බුදුරජාණන් වහන්සේට වන්දනා කළා එකත් පසක වාඩි වුණා. ඊට පස්සේ අහනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මන් දැන් දි รา ගියපු කෙනෙක් ස්වාමීනි. බොහෝම වයසක කෙනෙක් මම. ස්වාමීනි මම මහලු වෙච්ච කෙනෙක්. සෑහෙන වයසයි ස්වාමීනි. ජීවිතයේ අවසාන භාගයට ස්වාමීනි මං ඇවිල්ලා ඉන්නේ. රෝගී ශරීරයක් දරාගෙන මම දැන් මේ ඉන්නේ. හැමතිස්සෙම මොකක් හරි අසනීපයක් මේ ශරීරේ තැවරිලා තියෙන ස්වාමීනි. හරියට රෝග පීඩා වලට දැන් මේ ශරීරය කැදැල්ලක් වගේ. රෝග පීඩා වලට කැදැල්ලක් වගේ. කැදැල්ල කියලා කියන්නේ කොහොමද? මේ සත් කුරුල්ලෝ ඇවිල්ලා නතර වෙන තැන. හැමතිස්සෙම කුරුල්ලෝ ගැවසිලා ඉන්න තැන. ඒකට ඒ වගේ තමයි කියන මේ ශරීරය කියලා කියන්නේ රෝගයන්ට කැදැල්ලක් කියුවා. කියන හැමතිස්සෙම කුමක්ද එහෙනම් තියෙන්නේ? හැමතිස්සෙම රෝගයක් läගගෙන ඉන්නේ මේ ශරීරේ. බඩකින්න කියන්නේ රෝගයක්. ඒ රෝගයට බෙහෙත ආහාර. පිපාසය කියන්නේ රෝගයක්. ඒ රෝගයට ආහාරය වතුර. වැසිකිලි වේදනාව කියන්නේ රෝගයක්. ඒකට ඒකේ විකල්ප කරේ නැත්නම් ඒ වේදනාව හැමෝම තියෙනවා.
එතකොට වැසිකිලි අමාරු, කැසිකිලි අමාරු. ඊට අමතරව කායික මේ උපදින පීඩාකාරී බව. ඒ ඔක්කොම රෝග. පඨවි ධාතුවේ යම් වෙනසක් වේද, ආපෝ තේජෝ වායු ධාතු වල වෙනසක් වේද, සියල්ල රෝග වලට අයිති. එහෙනම් මේ ශරීරය නිරන්තරයෙන් වෙනස් වෙනවා. ඒතර වයසට යනකොට, වයස මුහුකුරා යනකොට මේ ශරීරය කියලා කියන්නේ කුමක්ද? රෝගයන්ට කැදැල්ලක්. රෝගයන්ට කූඩුවක් මේක. ඉතින් මේ නකුල ප්‍රති ගෘහපතියා මේ කාරණේ භාග්‍යතුන් වහන්සේට කිව්වා. එහෙනම් අපිට තේරෙනවා නකුල ප්‍රති ගෘහපතිතුමා බොහොම වයසක කෙනෙක් කියනවා. ඊට පස්සේ කියනවා ඉතින් ස්වාමීනි මට හිතේ සතුට වඩවන උතුම් ස්වාමින් වහන්සේලා නිතර ස්වාමීනි දකින්න ලැබෙන්නෙත් නැහැ. මම නිතර බලන්න යන්නත් විදියක් නැහැ මේ රෝග පීඩා නිසා. ඒ නිසා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ අනේ මට අවවාද කරනසේක්වා. සුගතයන් වහන්සේ මට අනුශාසනා කරනසේක්වා. බොහෝ කලක් අනේ මට හිතසුව පිණිස පවතිවි කියලා ගෞරවයෙන් ආදරෙන් වන්දනා කරමින් නකුල පුතු ගෘහපතිතුමා කියා සිටියා. බලන්න හරිය පුදුමයි. එතකොට එදා වයසක අය තථාගතයන් වහන්සේ මුණ ගැහිලා ශ්‍රාවකයන් වහන්සේලා මුණ ගැහිලා කියන සුන්දර කතා, පිළිසඳර කතා හරි අසිරිමත්. දැන් අද වයසට ගියපු කෙනෙක් මේ 50 පැන්න කෙනෙක් ඇවිල්ලා ස්වාමීන් වහන්සේ නමක් මූල විස්තරහ කියන්නේ ඕවද? නෑ, තමන්ගේ මුණුපුරන්ගේ විස්තර, මිනිපිරියන්ගේ විස්තර, ගෙවල් දොරවල් වල විස්තර, යාන වාහන විස්තර, නැත්නම් ඒගොල්ලන්ගේ ප්‍රශ්න, නැත්නම් තමන්ගේ ජීවිතේ තම එක්ක පුරා ජීරුවත් තම සරල විදියට කියනවනම් ඒ වගේ දෙයක් කියන්න කවදාවත් සංඝරත්නය ඉතින් පාවිච්චි කරන්න එපා පින්වත්නි. ඔබට අලාභයක් ඒක. ඔබ නැවත නැවත විමසිය යුත්තේ දහමක්මයි. දහමක්මයි විමසිය යුත්තේ. එවන් වූ උත්තම කාරණයකටමයි ශ්‍රාවක සංගරුවන ඉදිරියේ ඔබ පෙනී සිටිය යුත්තේ. ඒ ඔබට මහා ලාභයක්. ඒ ඔය දැකීම ඔබට අනුත්තරීයත්වයට පත් කරයි. ඒ කතා සල්ලාපයම ඔබ ශ්‍රේෂ්ඨත්වයට පත් කරනවා සත්‍යයි. එවන් උදාර අරමුණකින් ශ්‍රාවක සංගරුවන මුණ ගැහෙන්න. එවන් උදාර සිතවිල්ලකින් ශ්‍රාවක සංගරුවන මුණ ගැහෙන්න. එවන් උදාර අදහසකින් ශ්‍රාවක සංඝරත්නය මුණ ගැහෙන්න. ඔබට නිවන් මඟ විවර කරනවා මේ මොහොත. එවන් උදාර අදහසකින්, උදාර ප්‍රශ්නයකින්, උදාර කතා සල්ලාපයකින් ශ්‍රාවක සංඝයා මුණ ගැහෙනවා නම්, ශ්‍රාවක සංඝරත්නයත් එක්ක එවන් උදාර කතා බහකින් පිළිසඳර කතා හැබැයි යෙදෙනවා නම් ඒ මොහොත නිවන් මඟ විවර වෙනවා පින්වත්නි. සුළු දෙයක් නෙවෙයි මේ. ඊට පස්සේ බුදුරජාණන් දේශනා කළා ඒව මේවං ගහපති ඒව මේවතං ගහපති ආතුරෝහායන් ගහපති කායෝ අණ්ඩ භූතෝ පරියෝ නද්දෝ. පින්වත් ගෘහපතියෝ කොහොමමයි. පින්වත් ගෘහපතිය මේ කය කියන්නේ ලෙඩ දුක් හැදෙන දෙයක් නෙම. මේ ලෙඩ දුක් වලට කැදල්ලක් නෙව මේ කය. මේ කය හරියට සිවුම් කටුවකින් වැසී තිබෙන බිත්තරයක් වගේ. කුමක් වගේද? ලස්සන උපමාව තථාගතයන් වහන්සේට වැටෙන කුමක් වගේද? මේ බිත්තරේ දැකලා තියෙනවනේ ඔබ. උදේ බිත්තරේ ස්වභාවය තමයි සිවුම් කට්ටකින් වැහිලා තියෙන. අදිච්චෙන් චුට්ටක් හරි ඉදි කටු තුඩකින් හරි කට්ට සිදුරුනොත් මොකද වෙන්නේ? ගලන්න පටන් ගන්නවා. බිත්තරේ ඉදු කටු තුඩකින් හරි චුට්ටක් සිදුරුනොත් මොකද වෙන්නේ? ගලන්න පටන් ගන්නවා. ඒ වගේ තමයි මේ ශරීරයේ පොඩ්ඩක් එහා මෙහා වෙන්න බෑ. සීතල වෙනස් වෙන්න බෑ. රස්නේ වෙනස් වෙන්න බෑ. කැම්බීම් වෙනස් වෙච්ච ගමන් මේ ශරීරයෙන් ලෙඩ ගලනවා. එවන් ශරීරයක් අපිට තියෙන්නේ. ඉතින් පින්වත් ගෘහපතියේ එබඳු කයක් පරිහරණය කරමින් යම් කෙනෙක් මොහොතකට හරි උදන් ගන්නනවා නම් මේ නිරෝගී බව ගැන උදන් ගන්නනවා නම්, මත් වෙනවා නම්, සිහිමුලා වෙනවා නම් බුදුරජාණන් දේශනා කළා ඒක අඥාන කම විනා ගෘහපතිය වෙන මොකද්ද කියලා ඇහුවා. එහෙනම් මේ නිරෝගී කම ගැන අපි උදන් ගැනීම කියන්නේ කොහොමද? අඥාන කම්මයි ඒක. සමහර අය නිරෝගී කම උදන් ගන්නනවා මාන්නකාරකම. ඒකත් ඉතින් අඥාන කමට සම්බන්ධයි.
හුවා දක්වන්නත් නිරෝගීකම ගැන උදන් ගන්නවා. අඥානකමත් එක්ක සම්බන්ධයි. එනම් මේ එවන් වූ හරියට නිකන් තුනී කටුවකින් වට වෙච්ච බිත්තරයක් වගේ ශරීරයක් අපි දරාගෙන අපි නිරෝගීකම උදන් ගන්නවා කියන්නේ පින්වත්නි මෝඩකම්මයි තියෙන එතන. උද්දච්චකම්මයි තියෙන්නේ අපේ. ඒතර බුදුරජාණන් දේශනා කළ පින්වත් ගෘහපති ඔබ හික්මිය යුත්තේ මෙන්න මේ විදියටයි. කොහොමද? මාහට අසනීප වලින් දුක් විඳින කයක් දරාගෙන ආතුර කායස්ස මේ සතෝ චිත්තං අනාතුරං භවිස්සති इति. මේ ලෙඩ වෙන කයක් දරාගෙන මං ලෙඩ වෙන්නේ නැති සිතින් වාසය කරනවා කියලා ඔබ හික්මිය යුත්තේ. කොහොමද? ලෙඩ වෙන කයක් දරාගෙන සිත ලෙඩ කරගන්නේ නෑ මම. අකම්පිත සිතින් ඉන්න මහන්සි ගන්නවා. වෙනස් නොවෙච්ච සිතකින් ඉන්න මහන්සි ගන්නවා. ඒ ලෙඩ වෙච්ච කයට යට නොවුණු සිතින් ඉන්න මහන්සි ගන්නවා කියලා ඔබ හික්මිය යුත්තේ කියලා තථාගත බුදුරජාණන් වහන්සේ මේ නකුල පිටු ගෘහපතිතුමාට කියා සිටියා. හරි ආශ්චර්ය වචනයක් පින්වත්නි. කොහොමද? ලෙඩ වෙන කයක් දරාගෙන ලෙඩ නොවුණු සිතින් ඉන්නවා කියන පණිවිඩය උදාාර පණිවිඩයක්. මේවා සිංහනාද පින්වත්නි මේ ලෝකෙට. මේ අවිද්‍යාවෙන් වැහුණු මේ ප්‍රජාවට මේවා සිංහනාද. ඒතර මේ සිංහනාද කියලා තේරෙන්නේ නැත්තේ අවිද්‍යාව නිසාමයි. අවිද්‍යාව නිසාමයි මේවා සිංහනාද කියලා තේරෙන්නේ නැත්තේ. ඊට පස්සේ එතකොට මේ නකුලපති ගෘහපතිතුමා බුදුරජාණන් වහන්සේ වදාළ අවවාද ඉතා සතුටින් පිළිගත්තා. අනුමෝදන් වුණා. හැබැයි Tamanට ඒක මේ විස්තර වශයෙන් අහන්න ඒ වෙලාවේ සිතක් පහළ වුණේ නැහැ. සතුටින් නැගිටලා වන්දනා කරලා පැදකුණු කරලා අපගේ ධර්ම සේනාධිපතින් වහන්සේ ධර්මග භාණ්ඩාගාරිකයන් වහන්සේ සම්බුද්ධ ශාසනයේ සෙන්පතිය වැඩ සිටි යම් තැනකද කවුද? සාරිපුත්තයන් වහන්සේ වැඩ සිටියේ යම් තැනකද ආන් ඒ ස්ථානට වැඩම කළා. ගිහිල්ලා සාරිපුත්තයන් දැන් යනකොට දැක්ක ඉන්ද්‍රිය ප්‍රසන්න වෙලා. බලන්නේ පුංචි කාරණෙම්ම නකුලපිතු ගෘහපතිතුමාගේ සිත ප්‍රසාදයටපත් වුණා. ඒ ප්‍රසාදේ කොතරම්ද යත් ඒ මුහුණ පවා ප්‍රසාදයටපත් වුණා. මේ වෙනස දැක්කා සාරිපුත්තයන් වහන්සේ දුර තියාම. දැකලා කියනවා පින්වත් ගෘහපති ආද ඔබගේ ඉඳුරන් හරි ප්‍රසන්නයි නේද? මුහුණේ පැහැ හරි පිරිසිදුයි බබලනවා. අද නම් බුදුරජාණන් වහන්සේ මුණ ගැහිලා උතුම් වූ දහම් කරුණක් ශ්‍රවණය කරලා වගේ. ස්වාමීනි ඇත්තෙන්ම එහෙම දෙයක් සිදු වුණා කෝ ස්වාමීනි. එහෙම නොලැබීමක් මේ නොලැබී තියෙන්නේ කොහොමද ස්වාමීනි කියලා ඇහුව ලැබීමක්. මන් දැන් භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේගෙන් ඒ ධර්ම කතාව නම් වූ අමෘතයෙන් අභිෂේක ලැබලයි මම මේ ඉන්නේ කියලා කිව්වා. හරි ආශ්චර්ය වචන පාවිච්චි කළා. මොකද කිව්වේ? ධර්ම කතාව නම් වූ අමෘතයෙන් මම මේ අභිෂේක ලැබලා ඉන්නේ. අවවාද ලැබලා ඉන්නේ. ආන බලන්නකො මේ ප්‍රඥාවන්ත උදාර චරිතයන්ට මේ දහම ඇහෙනකොට ඒ දහමින් තමන්ගේ ආධ්‍යාත්මයේ ඇතිවෙච්ච සතුටේ ඒ සතුටට තියෙන උපරිම වචනේ තමයි පින්වත්නි අමෘතය කියන වචනේ. ඒ තරම් ඒතර ප්‍රණීත දෙයක් නැහැ කියන අදහස තමයි අමෘතය කියන වචනේ පාවිච්චි කළා නම් පාවිච්චි කරන්නේ. එතකොට කිව්වා මේ ඉතින් පින්වත් ගෘහපතිය සාරිපුත්තයන් වහන්සේ අහන ඔබ භාග්‍යතුන් වහන්සේගෙන් මේ ධර්ම කතාව නම් අමෘතයෙන් අභිෂේක ලැබුවේ කොහොමද කියලා ඇහුවා. ඊට පස්සේ විස්තරේ කිව්වා. විස්තරේ කිව්වට පස්සේ සාරිපුත්තයන් වහන්සේ අහනවා පින්වත් ඉතින් ගෘහපතිය මේ ඉතින් ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ ශරීරය ලෙඩ වෙන ශරීරයක් තියෙද්දි සිත ලෙඩ නොවී තියාගන්නේ කොහොමද කියන කාරණේ පිළිබඳව ඒ වගේම ස්වාමීනි ශරීර ලෙඩ වේදී සිත ලෙඩ වෙන්නේ කොහොමද කියන කාරණේ පිළිබඳව ඔබේ භාග්‍යවත් අරහත් සම්බුදුරජාණන් වහන්සේගේ විස්තර වශයෙන් ඇහුවේ නැද්ද කියලා ඇහුවා. අනේ ස්වාමීනි ඔය වදාළ කාරණේ අර්ථය
මේ දැනගන්න මං ඕන තරම් අනේ දුර ඉඳලා එන්න ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ. අනේ ස්වාරිපුත්තයන් වහන්සේ මට ඒ කාරණේ විස්තර වශයෙන් කියලා දෙනසේක්වා කියලා ආරාධනා කළා සාරිපුත්තයන් වහන්සේට. ඊට පස්සේ පින්වත් ගෘහපතිය අපගේ සාරිපුත්තයන් වහන්සේ වදාලා එන හොඳට කන් යොමාගෙන අහගෙන ඉන්න. නුවණින් මෙනෙහි කරන්න. මේ මං කියන දේ හොඳට අහගන්න කිව්වා. නුවණින් මෙනෙහි කරන්න කිව්වා. එහෙමයි ස්වාමීනි කිව්වට පස්සේ කතංච ගහපති ආතුර කායෝ චේව හෝති ආතුර චිත්තෝච. පින්වත් ගෘහපතිය අසනීප කය අසනීප වෙද්දී එන සිත අසනීප නොවි ලෙඩ නොවි තියාගන්නේ කොහොමද කියන කාරණේ එහෙනම් මේ කරුණෙන් දැනගන්න කියලා කිව්වා. එහෙනම් අපිට තේරෙනවා පින්වත් එහෙනම් මේ රහතන් වහන්සේලා කියලා කියන්නේ ලෙඩ වුණු කයක් දරාගෙන ලෙඩ නොවුණු සිතින් සිටපු සුන්දර උදාර චිත්ත සංතාන දරාගෙන දෙව් මිනිස් ලෝකයාට අනුත්තර පින්කෙතක් විදියට හිටපු මහෝත්තමයන් වහන්සේලා රහතන් වහන්සේලා කියලා කියන්නේ. අහෝ ඒ ශ්‍රී නාමයේ උත්තම චිත්ත සංතාන දරාගෙන පීඩා නැති සිතින් කෙලෙස් නැති සිතින් නික්ලේශී සිතින් අකම්පිත සිතින් මේ මිහි තලයේ මත වැඩ සිටියා කියලා යම් පිරිසක් සිටිනවද ඒ උතුම් රහතන් වහන්සේලා පින්වත්නි. ඒ උත්තමයන් වහන්සේලාට කියන්නේ මේ ලෝකේ අනුත්තර පින්කෙත කියලා සැබෑ විදියටම කියනවා නම් කියන්නේ. සිත පහදවා ගත්තත් උදාර අග්‍ර කල්ප ගානක් සැප විපාක ලබා දෙන උදාර පින් රැස් කරලා දෙනවා පින්වත්නි. සුළු මොහොතක් එවන් උත්තමයන් වහන්සේලා ගැන හිත හිතා හිටියත් උදාර පින් උපද්දලා දෙනවා. එවන් උත්තමයන්ගේ ශ්‍රී නාමයේ සිහි කරගෙන වැඳගෙන හිටියත් මහා උදාර පින් රැස් කරලා දෙනවා. එවන් උත්තමයන් වහන්සේලා සිහි කරගෙන එහෙනම් අපිට පහනක් දැල්වන්න පුළුවන් නම් එවන් උත්තමයන් වහන්සේලා සිහි කරගෙන මලක් පූජා කරගන්න පුළුවන් නම් එවන් උදාර මේ මිහි තලයේ වැඩ සිටිය මිහි තලයේ සෝභමාන කළ දෙව් මිනිස් ලෝකයාට අනුත්තර පින්කෙතක් බඳු වූ ඒ අනුත්තර වූ ශ්‍රාවක සංගරුවන උත්තම රහතන් වහන්සේලා සිහි වෙන්නට අරමුණක් අපිට තියන්න පුළුවන් නම් මේ ලෝකයට උදාර පින් උපදිනවා සත්‍යයි පින්වත්නි. එහෙනම් තථාගත අරහත් සම්බුදුරජාණන් වහන්සේ ඒ උදාර චරිතවලට මූලික වෙන්නේ ශාස්ත්‍රූනි අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ. එහෙනම් අරහත් සම්බුදුරජාණන් වහන්සේ කොතරම් අසිරිමත් ඇද්ද? කොතරම් ආශ්චර්යයක්ද? කොතරම් අద్භූත ඇද්ද පින්වත්නි? ඒ තථාගතයන් වහන්සේලාගේ මහා කරුණා ගුණය ඉදිරියේ මේ සිත් පිත් නැති කැළඹුණු වතුර පවා පිරිසිදු කළා. ඒක සත්‍යයක්. සිත් පිත් නැති මහ පොළොව කම්පා කළා. ඒක සත්‍යයක්. විසම පොළොව සම කළා. ඒ සිරිපාතේ අධි සත්‍යයක්. ඒ තථාගත බුදුරජාණන් වහන්සේලා යම් තැනක වැඩ සිටියාද සමාධි සුවයෙන් අදටත් ඒ ස්ථාන බලගතුයි සත්‍යයක් ඒ. ඒ නිසා පින්වත්නි නිතර නිතර සිහි කරන්න තථාගත සම්බුදුරජාණන් වහන්සේ ගැන. ඒ නිකලෙස් වූ රහතන් වහන්සේලා ගැන සිහි කරන්න. ඒ ස්ථාන වඳින්න පුදන්ට. එවන් උත්තමයන් වහන්සේලා සිහි කළ හදන සෑරජාණන් වහන්සේලා කොතරම් ආශ්චර්ය දානුභාව සම්පන්නයිද? ඒ උත්තමයන් වහන්සේලාගේ ශ්‍රී නාමයට ප්‍රෝපණය කරන බෝරජාණන් වහන්සේලා කොතරම් ආශ්චර්යයිද? එවන් උත්තමයන් වහන්සේලාගේ ශ්‍රී නාමයට දිවින මාලිගා කොතරම් දෙව් මිනිස් ලෝකයාට පින් උපද්දනවද? අදවන් යුගයක එවන් අරමුණක් පවා තිබීම ආශ්චර්යයි අද්භූතයි පින්වත්නි. එවන් අරමුණක් තිබීම පවා. මොකද එවන් අරමුණක්වත් මේ මෙහි පිට මේ මහ පොළොවේ නැති වෙන කාලයක් තියෙනවා. විපස්සී අරහත් සම්බුදුරජාණන් වහන්සේ මේ ලෝකෙට පහළ වෙලා
සිකී බුදුරජාණන් වහන්සේ පහළ වෙනකන් දඹදිව් තලයේ මහ පොළොව උඩ මේ ලංකා ධරණී තලයේ මේ මහ පොළොව උඩ එවන් උත්තම වූ තෙරුවන්ගේ ශ්‍රී නාම සිහි වෙන කිසි අරමුණක් තිබුණේ නැහැ කල්ප 60ක් යනකම්. එවන් උත්තම අරමුණක් මේ මිහිතලයේ උඩ තියෙනවා කියන එක දුර්ලභයි. උදාරයි, ආශ්චර්යයි. ඒව සිත පහදව ගන්න කාරණා බවට පත් කර ගන්න ඕන. අසත්පුරුෂ ජනීය ජනයා මේව ඉදිරියේ විවේචනය කරමින් යනවා. එවන් ලෝකයක ඔබේ හිත රැක ගන්න ඔබ දක්ෂ වෙන්න ඕන. ඒ වෙලාවේ අපගේ ධර්ම සේනාධිපති සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කළා ඉද ගහපති අසුතවා පුතුජනෝ අසෘතව පුතජනයා. බලන්නකොට මේ පුතජන කියන වචනෙට බුදුරජාණන් තව ඉස්සරහට නමක් දාන අසුතවා පුතුජනෝ. ශ්‍රුතවත් නැති අහල නැති පුතජනයා. කුමක් අහලා නැද්ද? අරියාණං අදස්සාවි අරිය ධම්මස් අකෝවිදු අරිය ධම්මේ අවිනීතෝ. එන මේ ආර්ය ධර්මයේ අහපු නැති කෙනාට කියනවා අසුතවා පුතුජනෝ. ඒවා පුතජනය මොකද වෙන්නේ? අරියාණං අදස්සාවි ආර්යයන් වහන්සේලා දැකලා නැහැ කියලා කියනවා. අරිය ධම්මස් අකෝවිදු අපි හිතමු දැක්කා කියලා. එයා රූපකාය දැක්කාට සැබවින්ම ආර්යයන් වහන්සේ දැකලා නැහැ. සැබවින්ම ආර්යයන් වහන්සේ දැකලා නැහැ. ඒක න තේරුම් ගන්න තමයි මේ කියන්නේ අරිය ධම්මස් අකෝවිදු. ආර්ය ධර්මයට අදක්ෂයි කියලා කියනවා. කුමන ධර්මයට අදක්ෂයි න? ආර්ය ධර්මයටයි අදක්ෂ. ආර්ය ධර්මයටයි අදක්ෂ. ආර්ය ධර්මය කියලා කියන්නේ මොකද්ද? මේ සසර ඒවන් දහමක් අහනකොට සිත සූපත් කරනවා. හිත නික්ලේශී කරනවා. බහුබන්ධන ෂය කරනවා. ඒවන් දහමක් විමසනකොට සතර පායෙන් නිදහස් කරනවා. සසරින් එතෙර කරවන මේ උදාර චිත්තසංතානයක් උපද්දලා දෙනවා. රාග, දේශ, මොහ නැති කළ දානවා ඒවන් දහමකින්. අන්නේ උදාර දහමට දක්ෂ නැහැ, තේරුම් ගන්න දක්ෂ නැහැ. ඒතර ධර්මයේ නාමයෙන් ප්‍රලාප දොඩනකොට ඒවනම් මිහිරි හරියට නිකන් මේ මිහිරි දේවල් වගේ රසවත් දේවල් වගේ හරියට ප්‍රණීත වහගෙන ඉන්නවා. ආර්ය ධර්මයට අදක්ෂ නැහැ. අරිය ධම්මේ අවිනීතෝ. ඒ වගේම තමයි ආර්ය ධර්මයට හික්මෙන්න බෑ. ආර්ය ධර්මයේ තුල යට හික්මෙන්න බෑ. සත්පුරුෂාණං අදස්සාවි සත්පුරුෂ ධම්මස් අකෝවිදෝ සත්පුරුෂ ධම්මේ අවිනීතෝ. ඒ වගේම සත්පුරුෂ කෙනා යට හඳුන ගන්න බෑ. සත්පුරුෂයා කියලා අසත්පුරුෂයාට රැවටෙනවා. සත්පුරුෂ ධම්මස් අකෝවිදෝ. ඒ වගේම සත්පුරුෂයාගේ ධර්මයට තමන් හිත සංවේදී වෙන්නේ, පහදින්නේ, විශ්වාසයක් උපදින්නේ, වැටහෙන්නේ ඒ දහම. සත්පුරුෂ ධම්මේ අවිනීතෝ. එතකොට මොකද වෙන්නේ? ඒ සත්පුරුෂ ධහමට තමන්ගේ හිත කීකරු වෙන්නේ. ආන්නේ කෙනාට කවුද කියන්නේ? අසුතවා පුතුජනෝ. සාරිපුත්තයන් වහන්සේ දේශනා කළා රූපං අත්තනෝ සමනුපස්සති. එයාගේ චිත්තසංතානය තුල මොකද්ද වෙන්නේ? තමන්ගේ රූපය ස්ථිරයි සදාකාලිකයි කියන හැඟීම තියෙනවා. කොහොමද තියෙන්නේ? තමන්ගේ රූපය පිළිබඳව තමන්ගේ හිතේ තියෙන්නේ මොකද්ද? මේ රූපය ස්ථිරයි සදාකාලිකයි කියලා. තමන්ගේ රූපය පිළිබඳ තමන්ගේ හිතේ තියෙන ස්ථිරයි සදාකාලිකයි කියලා හැඟීමක් නම් මොකද වෙන්නේ? ඒ රූපේ දාලා යනවා කියලා යට හැඟීමක් නැහැ. එතකොට මොකද වෙන්නේ? ඒක නා මේ ලෝකේ ගත කරන්නේ සිහි මුලා වෙලා. තමන්ගේ රූපය පිළිබඳ තමන්ගේ හිතේ තියෙන ස්ථිර සදාකාලික හැඟීමක් නම් බාහිර රූප ගැන කවර කතාවද? එතකොට ඒක නා ගත කරන්නේ මේ ලෝකෙ පිළිබඳ මුසපත් වෙලා ඉන්නේ. සිහි විකල් කරගෙන ඉන්නේ. දමනය කරගන්න නැති නොදමනය වෙච්ච සිතකින් ඉන්නේ. ආන් ඒක නා මොකද වෙන්නේ? රූපවන්තම් වා අත්තානං අත්තනිවා රූපං
රූපස්මින් වාත්තානං. මොකද වෙන්නේ? ඒ කෙනාගේ මොකද වෙන්නේ? එයා හිතනවා කියනවා මේ රූපය තුල ආත්මයක් තියෙනවා කියලා හිතනවා කියනවා. කුමද්ද රූපය තුල සැඟවෙච්ච ස්ථිර සදාකාලික දෙයක් තියෙනවා. අත්තනිවා රූපං. එහෙම නැත්නම් ආත්මයක් තියෙනවා. ඒ ආත්මයෙන් තමයි රූපේ හසුරවන්නේ. ඒවත් එක තමයි පින්වත්නි, මේ හැඟීමත් එක තමයි ਸਰව බලධාරී දෙවියන් වහන්සේ කියලා කෙනෙක් ඉන්නවා. ඒ දෙවියන් වහන්සේගෙන් තමයි මේ රූපේ පාලනය වෙන්නේ, නඩත්තු වෙන්නේ. එතකොට මේ දෙවියන් වහන්සේ නිසා යාඥා කරනවා. මේක තනියට රැකගලා ස්ථිරවල තියන්න කියලා. ඒ ආත්මයක් තුළ රූපේ තියෙනවා කියන හැඟීමත් එක්ක බලන්න මේ හිතවල ස්වභාවය. ඒ වගේම තමයි ආත්මයෙන් තමයි රූපේ හැදිලා තියෙන්නේ කියලා. ඒතර එහෙම කෙනාගේ ආධ්‍යාත්මය මොකද වෙන්නේ? මේ රූපය මම, මගේ ආත්මය කියන හැඟීමට මුලා වෙලා දෘෂ්ටි සහගත වෙලා එයාගේ හිත පවතිනවා කියනවා. එහෙම හිතක් තියෙන කෙනා ගද වෙන්නේ, එහෙම හිතක් තියෙන කෙනා, එහෙම මුලා වුණු සිතින් රූපය ගැන වාසය කරන කෙනා. දැන් මොකද වෙනවා කියන්නේ? ඒ රූපේ කාලයක් යනකොට ක්‍රමක්‍රමයෙන් මොකද වෙන්නේ? වෙනස් වෙනවා කියනවා. දැන් මේ රූපේ කියලා කියන්නේ පටවි ධාතුවක් කියලා යට අවබෝධයක් නැහැ. ආපෝ ධාතුවක් මෙතන තියෙන කියලා අවබෝධයක් නැහැ. තේජෝ ධාතුවක් තියෙන කියලා අවබෝධයක් නැහැ. වායෝ ධාතුවක් තියෙන කියලා අවබෝධයක් නැහැ. ආපෝ ධාතුවක් තියෙනවා කියලා තමන්ගේ ශරීරයේ අවබෝධයක් නැහැ. ඒ අවබෝධය නැති නිසා මොකද වෙන්නේ? දැන් පටවි ධාතුවේ ස්වභාවය මොකක්ද? සුළු මොහොතක් තම වෙනස් වෙන්න පුළුවන්. පටවි ධාතුවේ ස්වභාවය මොකද්ද? සුළු මොහොතක් තම වෙනස් වෙනවා. දැන් බලන්න මේ මහ පොළව සුළු මොහොතෙන් වෙනස් වෙන්නේ නැද්ද? වෙනස් වෙනවනේ. මේ මහ පොළොව ඉරිතල්ල යනවා, මේ ගල් මේ ගෙවිලා යනවා, දිරලා යනවා, ඉරිතලනවා. එවන් එච්චර තද පටවි ධාතුවකුත් දිරලා ඉරිලා මේ පැලිලා එහෙම යනවා නම් මේ සියුම්ම තියෙන අපේ මේ ශරීරයේ තියෙන පටවි ධාතුව ගැන කවර කතාවද පින්වත්නි? එහෙනම් මේ තද රස්න ඉදිරියේ මහා කළුගල් පැලෙනවා. යකඩ දිය වෙනවා. එවන් තද දෘඩ දේවල් පටවි ධාතු පවා, ගොරෝසු දේවල් පවා රස්න ඉදිරියේ, සීතල ඉදිරියේ, ජලය ඉදිරියේ වෙනස් වෙනවා නම් අහෝ මේ සියුම්ම තියෙන අපේ පටවි ධාතු. හම, මස්, කෙස්, ලොම්, නහර, ඇට මිදුළු එම සැනින් වෙනස් වෙනවා කියන කවර කතාවද පින්වත්නි? අපි මේ ලස්සනට තියන තියන් ඉන්න ශරීරේ හදිසියෙන් බර දෙයක් අපේ ශරීරයට කඩන් පාත් වෙච්ච ගමන් මොකද වෙන්නේ? මේකින්ම සැනින් පැලිලා යනවා. බලන්න මේ අපේ නිය පොත්තකට ඇඟිල්ලකට පොඩි මිටි පහරක් වැදුනම මොකද වෙන්නේ? මේක පැලිලා යනවා. එවන් වෙනස් වෙන ශරීරයක් තියෙනවා. සුළු මොහොතෙන් වෙනස් වෙන ශරීරයක් තියෙනවා. එවන් ශරීරයක් ගැන ස්ථිරයි සදාකාලිකයි කියලා හැඟීමක් තිබ්බොත් හිත ඇතුලේ. අන්න එවන් හිතක් තියෙන කෙනා රූප වෙනස් වෙද්දි මොකද වෙන්නේ? අඬනවා කියන එවන් හිතක් තියෙන කෙනා. කෑ ගහනවා කියනවා, වැළපෙනවා කියනවා, ශෝක කරනවා කියනවා. හැමතිස්සෙම ශෝකෙන් යට වෙලා තියෙන එවන් හිතක් තියෙන කෙනා. එහෙනම් මේ එවන් අවිද්‍යා සහගත මුලා වුණු සිතකින් ඉන්නවා කියන්නේ Tamanටමයි මේ දුක් දුම්නස් ටික එන්නේ. එහෙනම් ලෙඩ වෙච්ච කයක් දරාගෙන ලෙඩ වෙච්ච සිතින් ඉන්නවා කියන්නේ ඔන්න ඔය කාරණේටයි කියනවා. එහෙනම් ඔබත් කල්පනා කරලා බලන්න. ලෙඩ වෙච්ච කයක් දරාගෙන ලෙඩ වෙච්ච සිතකින් ඉන්න කෙනෙක්ද කියලා. එවන් සිතකින් මැරිලා අවාසනාවන්ත මරණයක් ඇති කරගන්නවද කියලා බලන්න. එවන් සිතකින් මැරිලා අවාසනාවන්ත මරණයක් උරුම කරගන්නවද බලන්න. එවන් සිතකින් මැරුණ කියන්නේ ඊළ උපදින හැම ජීවිතයකම එවන් සිතකින් ඉන්න වෙන්නේ. බලන්න තථාගත බුදුරජාණන් වහන්සේලා. බලන්නේ රහතන් වහන්සේලාගේ අසිරිය. බලන්නේ ආර්ය ශ්‍රාවක සංගරුවන. කය ලෙඩ වෙද්දී සුවපත් වූ සිතින් ඉන්නවා පින්වත්නි, හරි අසිරිමත්. මරණය ඔන්න මෙන්න පෙරෙද්දී බිය නැති, ශෝක නැති, දැවිලි නැති, පිච්චිලි නැති බලන්න සමහර රහතන් වහන්සේලා අපගේ තථාගත බුදුරජාණන් වහන්සේ දෙව් මිනිස් ලෝකයටම කියන තව 3 මාසෙකින් මම පිරිනුවම් පානවා කියලා.
එදා පිරිනුවම් මංචකේ මේ රාත්‍රියක් ගත කරනවා. අවසන් යාමේ තමයි තමන්ගේ ආයු සංස්කාර අතහැරලා පිරිනිවනට යන්නේ. ශෝක නැති, බය නැති, තැති ගැනීම නැති දෙව් මිනිස් ලෝකයාම බලාගෙන සිටිද්දී නික්ලේශී වූ රහතන් වහන්සේලා සංවේගයට පත්වමින් සිටිද්දී කෙලෙස් සහිත උදවිය හඬා වැටෙද්දී තථාගතයන් වහන්සේ පිරිනිවනට යනවා. එහෙනම් මේ කය ලෙඩ වෙද්දී අඬන්නේ, දොඩන්නේ, වැළපෙන්නේ, ශෝක කරන්නේ කුමක් නිසාද? එවන් හිතක් තියෙන නිසායි නොදියුණු. නොදියුණු හිතක් තියෙන නිසායි. ඒ නිසා නොදියුණු හිතකින් නම් මැරෙන්න එපා පින්වත්නි. මේ ජීවිතේ දුකසේ ඉඳලා පරලොවත් දුකසේ ඉන්න බව මතක තියාගන්න. ඉන්න වෙන බව මතක තියාගන්න. ඊළඟ සාරිපුත්‍රයන් වහන්සේ දේශනා කළ වේදනං අත්තනෝ සමනුපස්සති. වේදනා වන්තං වා අත්තානං අත්තනිවා වේදනං වේදනාය වා අත්තානං අහං වේදනා මම් වේදනාදී පරියුට්ටඨාය හෝති. තස්ස අහං වේදනා මම් වේදනාති. මේ විදියට ඔහු ඔන්න හිත ඇතුලේ උපදිනව පින්වත්නි කායික වේවා මානසික උපදින සතුටවල් තියෙනවා. කායික වේවා වාචසික උපදින මානසික උපදින සතුටවල් තියෙනවා. ඒ සතුට ගන්නවා ස්ථීර සදාකාලික තියෙන දෙයක් විදියට. ඒ වගේම කායික මානසික උපදින දුක් තියෙනවා. ඒව ගන්නව ස්ථිරයි සදාකාලිකයි කියලා. ඒ වගේම කායික වේවා මානසික උපදින උපේක්ෂා තියෙන සතුටකුත් නැහැ දුක්කුත් නැහැ. දැන් සමහරට ඔබේ මේ වෙලාවේ හිත ඇතුලේ යම් සතුටක් තියෙන්න පුළුවන්. සමහරට මේ වෙලාවේ ඔබේ හිතේ යම් දෝමනසයක් තියෙන්න පුළුවන්. සමහරවිට මේ වෙලාවේ හිතේ ඔබේ උපේක්ෂාවක් තියෙන්න පුළුවන්. ඒතර මෙන්න මේ මානසික ස්වභාවය ස්ථිර නැහැ අස්ථිරයි. හැබැයි මේක සත්‍යයට වැටහෙන්නේ සිහි මුලා වෙලා ඉන්න නිසා. ඒතර මේ සත්‍ය සිහි මුලා වෙලා මේ සතුට සැප දුක උපේක්ෂා විඳින නිසා හිතන කුමක් කියලාද? මේවා ස්ථිරයි සදාකාලිකයි. තමන්ගේ වසඟි පවත්වන්න පුළුවන් කියලා හිතනවා. ඒ වගේම මේ විඳීමෙන් හටගත්තු ස්ථිර සදාකාලික දෙයක් තියෙනවා කියලා හිතනවා. ඒ වගේම හිතනවා මේ ස්ථිර සදාකාලික දෙයක් තියෙනවා ඒ තුල තමයි මේ විඳීම තියෙන්නේ කියලා. ඒක නිසා සාමාන්‍යයෙන් කාලේ මිනිසුන්ට මේ හැඟීමක් තිබුණේ මේ සංසාරයෙන් සංසාරට එන ආත්මයක් තියෙනවා. ඒ ආත්මෙන් තමයි සැප දුක් උපේක්ෂා විඳින්නේ කියලා හැඟීමක් තිබුණා. ඒ වගේම තමයි ආත්මයක් තියෙනවා ආත්මයෙන් හසුරවන විඳීමක් තියෙනවා. ආත්මෙන් තමයි මේ විඳීම හැදලා තියෙන්නේ කියලා. ඒ නිසා තමයි දෘෂ්ටි සහගත වෙනවා. එතකොට ස්ථිර සදාකාලික කෙනෙක් ඉන්නවා ਸਰව බලධාරී දෙවියෙක් කියලා කෙනෙක්. එයාට එතකොට පුදනවා සත්කාර කරනවා මේක නිත්‍යව පවත්ව ගන්න කියලා. මේ දෘෂ්ටි නිසා මේක සිද්ධ වෙන්නේ. මෙහෙම ස්වභාවයෙන් දෘෂ්ටි ආධ්‍යාත්මයේ මෙන්න මේ මුලාව නිසා මේ පිළිබඳව තියෙන අනවබෝධය නිසා සත්‍යය මේ ආධ්‍යාත්මය හට ගන්න සතුටත් දුකත් උපේක්ෂාවටත් මුලා වෙලා ඉන්න නිසා නිත්‍ය වශයෙන් ස්ථිර වශයෙන් සදාකාලික වශයෙන් ගන්න නිසා මොකද වෙන්නේ? ඒව වෙනස් වෙදි දරා ගන්න බෑ කියනවා. ඒව වෙනස් වෙද්දී අඬනවා කියනවා. වැළපෙනවා කියනවා. ඉකි ගහනවා කියනවා. එහෙනම් ඒ ස්වභාවයට මානසපත් වෙන්නේ කුමක් නිසාද පින්වත්නි? එහෙනම් මේ ස්ථිර සදාකාලික කියන හැඟීම නිසා මුසපත් වෙලා මේ සැප දුක් උපේක්ෂා විඳින නිසා අන්න එහෙම කෙනත් කය ලෙඩ වෙද්දී සිත ලෙඩ වෙනවා කියනවා සැලෙනවා කියනවා. අවෝ නික්ලේශී මහරහතන් වහන්සේලාගේ අසිරිමත් ජීවිතය උදාරයි. ආර්ය ශ්‍රාවකයන් වහන්සේලාගේ ජීවිතය එහෙනම් උදාරයි පින්වත්නි. ඊළඟ දේශනා කරන සංඥාන් අත්තනෝ සමනුපස්සති. මේ සංඥාව හඳුන ගන්න දේවල්. ඒ වගේම තමයි හිතවල උපදින මේ සිතුවිලි. ඒකට කියනවා දැන් අපි රූප හඳුන ගන්නවා, ශබ්ද හඳුන ගන්නවා, ගන්ධ සුවඳ හඳුන ගන්නවා, රසය හඳුන ගන්නවා, පහස හඳුන ගන්නවා, අරමුණු හඳුන ගන්නවා. ඒව ස්ථිර සදාකාලිකයි කියලා ගන්නවා. එහෙම නැත්නම් සංඛාර ස්ථිර සදාකාලිකයි කියලා ගන්නවා. ඒ කියන්නේ රූප සංචේතන හිතේ ඇති වෙනවා.
ශබ්ද සංචේතන හිතේ ඇති වෙනවා. ගන්ධ සංචේතන ඇති වෙනවා. රස සංචේතන ඇති වෙනවා. පොට්ටබ්බ සංචේතන ඇති වෙනවා. ධම්ම සංචේතන හිත ඇතුළේ ඇති වෙනවා. ඒවට කියනවා සංඛාර කියලා. ඒව ගන්නෝ මේ ස්ථිරයි සදාකාලිකයි කියලා. තමන්ගේ වසඟි පවත්වන්න පුළුවන් කියලා. ඒ වගේ හැදිච්ච එහෙම නැත්නම් ස්ථිර සදාකාලික දෙයක් තියෙනවා කියලා අපේ හිත ඇතුළේ බැසගත් දෘෂ්ටියක් තියෙනවා. හැඟීමක් තියෙනවා. එහෙම නැත්නම් මේ ඇහෙන් දැනගන්න දේවල් තියෙනවා චක්කු විඤ්ඤාණය. කනෙන් දැනගන්න දේවල් තියෙනවා සෝත විඤ්ඤාණය. නාසෙන් දැනගන්න යම් යම් දේවල් ගහන විඤ්ඤාණය. දිවෙන් දැනගන්න යම් යම් දේවල් ජීවා විඤ්ඤාණය. කයෙන් දැනගන්න යම් යම් දේවල් කාය විඤ්ඤාණය. මනසින් දැනගන්න දේවල් තියෙනවා මනෝ විඤ්ඤාණය. ඒ දැනගන්න දේවලුත් ආත්මයි කියලා ගන්නවා. ස්ථිරයි සදාකාලිකයි කියලා. මේ ඔක්කොම හේතුවකින් හට හේතුවක් නැතිවීම නැති වෙලා යන දේවල්. සති සම්පජාන නැති නිසා මේ අවිද්‍යාවෙන් පිරුණු සත්‍යයට මේක ප්‍රකට නැහැ. ප්‍රකට නැති නිසා මොකද වෙන්නේ ආධ්‍යාත්මේ. ඒ දැනගන්න දේවල්, හඳුනා ගන්න දේවල්, විඳින දේවල්, චේතනා, රූපය මේ හැම දෙයක් පිළිබඳව රැවටිලා ඉන්න කුමක් කියලාද? වෙනස් තමන්ගේ වසඟි පවත්වන්න පුළුවන් කියලා රැවටිලා ඉන්නවා. තමන්ගේ වසඟි පවත්වන්න පුළුවන් කියලා මුසපත් වෙලා රැවටිලා මේ ටික පරිහරණය කරනකොට ආධ්‍යාත්මය තමන්ගේ චිත්තසංතානෙ බැස ගන්නවා. එතකොට මේ යෝගින් හැදිච්ච ස්ථිර දෙයක් තියෙනවා, සදාකාලික දෙයක් තියෙනවා. ඒ නිසා තමයි මේ ජීවිතේ ආස කරන්නේ ආධ්‍යාත්මය. ආය උපදින්න ආස කරනවා ආධ්‍යාත්මය. ඒ නිසා ඒ ਸਰව බලධාරී දෙවියන්ගෙන් ඉල්ලා සිටිනවා. එහෙනම් මේවා රැකලා දෙන්න කියලා. නමුත් බෑ කොච්චර කිව්වත් මොකද වෙන්නේ? ඒ අනිත්‍ය වෙනවා. එතකොට අඬනවා, දොඩනවා, ආධ්‍යාත්මي වැළපෙනවා කියනවා. එහෙනම් මේක හේතුඵල ධමයක් තුලමයි මේක සිද්ධ වෙන්නේ. අඬන්නේ, දොඩන්නේ, වැළපෙන්නේ හේතුඵල ධමයක් තුල. ආධ්‍යාත්මික චිත්තසංතානෙ සිද්ධ වෙන පරිවර්තනයක් මේක. ආශ්චර්යයි අරහත් සම්බුදුරජාණන් වහන්සේ මෙම සොඳුරු දහමක් දකිනවනේ. අඳුරු ලෝකයේ එළිය කළපු උත්තමයා තථාගත බුදුරජාණන් වහන්සේ. අඳුරු ලෝකයට ආලෝකයේ තථාගතයන් වහන්සේ. අඳුරු ලෝකයට ඒ හිරු තථාගතයන් වහන්සේ. සඳමණ්ඩල තථාගතයන් වහන්සේ. අහෝ මෙවන් දෙයක් ඇහෙනකොට දෙව් මිනිස් ලෝකයා කොතරම් ප්‍රීතිමත් වුණාද? භූමාට දෙවියන්ගේ පවට පටන් අකනිටා බඹලෝ දක්වා ඒ දෙව් මිනිස් ප්‍රජාවම සාදුකාර දීලා අනුමෝදන් වෙන්න දහමක් බවට පත් වුණා මේ උතුම් දහම පින්වත්නි. ඉතින් බුදුරජාණන් දේශනා කළ මෙවන් සිතක් තියෙන කෙනා ගෘහපතිය ලෙඩ වෙද්දිම අඬනවා, දොඩනවා, වැළපෙන සිතකින් යුක්තයි කිව්වා. කය ලෙඩ වෙච්චම වැළපෙන සිතකින් යුක්තයි කිව්වා. ශෝක කරන සිතක් තියෙනවා කිව්වා උට එතකොට. හඬන, දොඩන, වැළපෙන, ශෝක කරන අත් පොළවේ ගහගන්න සිතකින් යුක්තයි කිව්වා. ඉවන්න වාසනාවන්ත ඉරණමකට එනං ගොදුරු නොවන පිරිසක් බවට පත් වෙන්න ඕන පින්වත්නි. එවන් අවාසනාවන්ත ඉරණමකට පත් නොවන සිතකින් වාසය කරන්නේ කොහොමද කියන කාරණය පිළිබඳව මම ඔබට ඊළඟ දේශනාවේදී බොහොම ලස්සනට පැහැදිලි කරනවා. කය ලෙඩ වෙද්දී ලෙඩ නොවන සිතකින් ඉන්නේ කොහොමද කියලා කාරණේ ඊළඟ දේශනාවකදී මම දවසක ඔබට විස්තර කරනවා. ඒ නිසා පින්වත්නි, ඒ භාග්‍යවත් අරහත් සම්බුදුරජාණන් වහන්සේගේ අවබෝධයමයි අපිට පිහිට පිළිසරණ වෙන්නේ. රැකවරණය වෙන්නේ. ආරක්ෂිත භූමිය බවට පත් වෙන්නේ. එවන් දහමකට පහදින සිතක් ඇද්ද? දුර්ලභ වූ අරහත් සම්බුදුරජාණන් වහන්සේගේ එවන් උත්තම අවබෝධයට පහදින සිතක් ඇද්ද? එවන් උත්තම සිත් දරාගෙන වැඩ සිටි අනුත්තර පිංකතු ආරි මහා සංඝරුවනට පහදින සිතක් තියෙනවා නම් එවන් උදාර ජීවිතයක් උදා කරගන්න වාසනාව තමන්ගේ ජීවිතේ තියෙනවා කියන කරුණ ඔබ සිහි කරගන්න. මොකද මේ ශ්‍රද්ධා ලාභෙනුයි තමන්ගේ නිවන් මඟ විවර වෙන්න පටන් ගන්නෙ. කය ලෙඩ වෙද්දි සිත ලෙඩ නොවන ඒ උදාර ජීවිතේ ඇති කරගන්න සලකුණ විවර වුණා. සලකුණ ඇති වුණා. කුමක්ද? තෙරුවන් ගැන ප්‍රසාදයට පත් වෙන,
තෙරුවන් ගැන විශ්වාසය ඇති වෙන තෙරුවන්ට නතු වෙච්ච සිතක් තියෙනවා. ඒ උතුම් දහම විවර වෙද්දී පහදින පිනා යන සිතක් තියෙනවා නම් ඔබට සසරින් ඈතර කරවන ඒ මහා දුක්ගොඩ දුරු කරවන මාවත විවර වෙලා තියෙන්නේ. මහා සම්පතක්, මහා ධනයක්, මහා නිදානයක් තමන්ගේ ජීවිතය ඇති කරගෙන තියෙන්නේ. ඉතින් ඒ නිසා එවන් උදාර ජීවිතයක් උපදව ගන්නයි අද මේ ධර්ම දේශනාමය පින්කමෙන් අනිත් අයට ඇති කළ දීලා තියෙන්නේ. ඒ නිසා මේ ධර්ම දේශනාවට උපකාර කළ සියලු දෙනාත් ධර්ම ශ්‍රවණය කළ සියලු දෙනාටමත් එවන් උදාර ජීවිතයක් උපදව ගන්නට මේ ධර්මයේ මේ පින්වත් සියලු දෙනාටම හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අද දින වස්සානී සදහම් සිසිල ධර්ම දේශනාව සඳහා අනුග්‍රහය දරන්නේ කැනඩාවේ ටොරොන්ටෝ මාමෙවුනා භාවනා සපෝට සම්බන්ධ පින්වත් තිස්ස ගෞරී අංජලි මල්ලවාරච්චි පවුලේ සහ සුමනා තේජා ගුණසේකර පවුලේ සියලු දෙනා විසින් ඉතින් මේ රැස් කළා වූ පුණ්‍යස්කන්ධයේ පින් උතුම් බලාපොරොත්තු වෙනවා ගටිකාර බ්‍රහ්මරාජා සහම්පති සනත් කුමාර බ්‍රහ්මරාජීන්ට සක්දිවිඳුන් සතරවරන් රජදරුවන් සෙම්පත් දෙවිවරු ඉෂ්ඨකාමී දෙවිවරු ප්‍රදේශ භාර පළාත් භාර දෙවිවරු ලෝකපාලක දෙවිවරු ගෞතම බුද්ධ ශාසන හිත කැම සියලු දෙවිවරුන්ටත් සුමන සමන් දිව්‍ය රාජ්‍ය ආලවක දෙවියන් ඇතු සියලු දෙවියන්ට මේ පින් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙන තුන් අනුමෝදන් වේවා. ආයුෂයෙන් වර්ණයෙන් සැපයෙන් බලයෙන් වැඩේවා. දෙවියන්ගේ දැහැමි රැකවරණය පරම පූජනීය මේ දහම් මඟ විවර කළ දුන් ගුරු දේවයන් වහන්සේ ඇතුළු මහා සංඝරුවනට සදහැවත් ගිහි පිරිසට සලසා දෙත්වා දෙවියෝදු තුන් දහමින් සැනසීම ලබත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස් කළ සියලු පුණ්‍ය ධර්මයන් පරම පූජනීය ගුරු දේවයන් වහන්සේටත් මහමෙවුනාසප වාසී ලෝකවාසී මහා සංඝරුවනට අනගාരികා මෑණිවරුන්ටත් පැවිදි අපේක්ෂක දරුවන්ට පින්බර දෙමව්පියන්ට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ සැලසේවා. තුනුරුවන අනන්ත ආශිර්වාද දෙවියන්ගේ දැහැමි රැකවරණ සැලසේවා. ධර්මය අවබෝධ කරගන්න වාසනාව උදා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. මිය පරලෝකීය මල්ලවාරච්චි පින්බර දෙමව්පියන්ට නඩේස රත්නම් දෙමව්පියන්ටත් පුංචි අම්මාට සහ මාල්නී මල්ලවාරච්චි සොහොයුරියට මේ පින් අනුමෝදන් වේවා. පරලෝ ඒ වගේම දායකත්වයේ දරූ පින්වතුන් නමින් උපකාර කළ සියලු දෙනා නමින් පවුල්වල සියලු දෙනා නමින් මිය පරලෝකීය සියලු ඥාතීන්ට මේ පින් අනුමෝදන් වේවා. පරලෝ වශයෙන් සැපවත් වේවා, සූපත් වේවා, වහවහ සසර දුකින් අත් මිදේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස් කළ සියලු පුණ්‍ය ධර්මයන් කොරෝනා රෝගයෙන් පෙළෙන ශ්‍රී ලංකා වාසී, කැනඩා වාසී, ලෝක වාසී සියලු රෝගීන්ට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සූපත් වේවා. ඒ වගේම දායකත්වයේ දරූ සියලු දෙනාගේ පවුල්වල යම් අසනීප තත්ත්වයෙන් පසු වන සියලු දෙනා සිටිනම් ඒ සියලු දෙනාටත් මේ පින් අනුමෝදන් වේවා. නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිර ජීවනයේ සැලසේවා. ඒ වගේම මේ පින්වත් තිස්ස, ඒ වගේම ගෞරී අංජලි මල්ලවාරච්චි පවුලේ සහ සුමනා තේජා ගුණසේකර පවුලේ සියලු දෙනාටමත් ශ්‍රද්ධා මාසික ධර්ම දාන සියලු සමාජිකාවන්ට මේ පින් අනුමෝදන් වේවා. ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිර ජීවනයේ සැලසේවා. තුනුරුවනේ අනන්ත ආශිර්වාදේ දෙවියන්ගේ දැහැමි රැකවරණය සැලසේවා. උතුම් ධර්මය අවබෝධ කරගන්න වාසනාව උදා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා නැරඹීමට ශ්‍රද්ධා YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කර සීනුව ලකුණ ඔබන්න.